ළමයි අපි සාකච්ඡා කරමු 2019 MCQ පේපරේ. පාගා පේපරේ ඇති කියලා විශ්වාස කරනවා. පේපරේ නැත්තම් වෙබ්සයිට් එකට ගිහිල්ලා මගේ හරි පාඩ පුළුවන් වෙබ්සයිට් එකකින් පේපරේ ගන්න. අපි යම් පළවෙනි ප්‍රශ්නේ. එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව විශේෂත්වය හඳුන්වන්නේ. අපි දන්නවා තමයි ආර්ථික විද්‍යාව තුළ බෙදීම් දෙකක් තියෙනවානේ. ආර්ථික විද්‍යාව ගත්තොත් ආර්ථික විද්‍යාව තුළ තියෙන බෙදීම් දෙකක්. එකක් සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක සාර්වාර්ථික විද්‍යාව. එකක් සූක්ෂම අනිත් එක සාර. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ සියල්ල එකට අරගෙන අධ්‍යයනය කිරීමක් නෙමෙයි. ආර්ථිකයත් තුළ තීරණ ගන්න අය හරි. එයාට අපි කියන ආර්ථික ඒකක ආර්ථිකයත් තුළ තීරණ ගන්න අය ආර්ථික ඒකක. ඊට පස්සේ ආර්ථිකය අපි කතා කරන දේවල් මිල ඉල්ලුම සැපයීම වගේ දේවල් අපි කියන ආර්ථික විචල්්‍යය. ආර්ථික විචල්්‍යය. එතන මේ ආර්ථිකයත් තුළ තියෙන මෙන්න මේ ආර්ථික ඒක සහ ආර්ථික විචල්්‍යය. කවදා ආර්ථික ඒක නිෂ්පාදකයන් ශ්‍රමිකයන් පාරිභෝගික ශ්‍රමිකයන් වැනි ආර්ථික ඒකකයක් සහ ආර්ථික විචල්්‍යය සියල්ල එකට අරගෙන නෙමෙයි. සියල්ල වෙන වෙනම අධ්‍යයනය කරනවා. නිෂ්පාදකයන්ගේ හැසිරීම වෙනම අධ්‍යයනය කරනවා නම් හරි. ඊට පස්සේ පාරිභෝගිකයන්ගේ හැසිරීම වෙනම අධ්‍යයනය කරනවා නම් අනිත් පැත්තෙන් ගත්තොත් භාණ්ඩයක මිල, භාණ්ඩවල මිල නෙමෙයි භාණ්ඩයක මිල අරගෙන ඒ ගැන වෙනම අධ්‍යයනය කරනවා නම් ඒකට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. නිසා අපි නිර්වචනය කරනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියේ කුඩා. හරි ආර්ථික සමස්තයක් විදිහට ගන්නෑ කුඩා වශයෙන් ගන්න. වෙන වෙන වශයෙන් ගන්න. මේ අංශ වෙන වෙනම අරගෙන අධ්‍යයනය කරනවා. එහෙනම් ආර්ථික පද්ධතියේ කුඩා ආර්ථික ඒකකවල සහ ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාව තුළ කරන්නේ ආර්ථිකයත් තුළ ඉන්න නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, ආණ්ඩුව වෙන ඒකක වෙන වෙනම කියන අධ්‍යයනය කරනවා නම් ඒක අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ඒව නැත්නම් ආර්ථිකයේ භාණ්ඩයක මිල, භාණ්ඩයක මිල, ආයතනයක සමතුලිතය, ආයතනයක සමතුලිතය. හරි. එතකොට මේ විදිහට තනි අංශයක් ගැන කතා කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියනවා. එතකොට සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මේ සියල්ල එකටගෙන මේ සියල්ල එකටගෙන අධ්‍යයනය කරනවා නම් ඒකට අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හැබැයි නම් සාර්වාර්ථික විද්‍යාව එක නිර්මාණය වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව විචල්‍යයන්. සූක්ෂම ආර්ථික විද්‍යාව විචල්‍යයන් සියල්ල එකටගෙන කතා කිරීම. සාර්ව ආර්ථික විද්‍යාවයි සමස්ත නිෂ්පාදිතය ගැන කතා කරනවා. මෙතන කතා කරන්නේ තනි නිෂ්පාදනය. එතකොට සමස්ත ඉල්ලුම ගැන කතා කරනවා. මෙතන කතා කරන්නේ එක්පාර්ශ්වික ඉල්ලුම. හරි. සමස්ත සැපයුම ගැන කතා කරනවා. මෙතන කතා කරන්නේ එක්පාර්ශ්වික සැපයුම. වැඩි කතා. එහෙනම් අපිට එන්න පුළුවන් උත්තරේකට. එක් එක් කුටුම්බයන් නිසා ආයතනයන්හි තීරණ පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව විශේෂයෙන් හඳුන්වනවා. එහෙනම් එක් එක් කුටුම්බයන් සහ ආයතනයන්. එහෙනම් එක් එක් කුටුම්බයන් වෙන වෙන වශයෙන් අධ්‍යයනය කරනවා. ආයතන වෙන වෙන වශයෙන් අධ්‍යයනය කරනවා. එහෙනම් මොකද්ද මේ? උත්තර එනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි ඊට පස්සේ ප්‍රශ්න සරල ප්‍රශ්නයක් සාමාන්‍ය පොඩි ළමයෙක්ට උනත් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. සිස්සත් ප්‍රශ්න සිස්සත් කරලා මේකෙන් ඇහුවා කරගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඊගා ප්‍රශ්න. භූමියේ ශ්‍රවයේ ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වයන් සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් පිළිවෙල. භූමියේ බදු කුලිය, ප්‍රාග්ධනය පොලිය, ව්‍යවසායකත්වය භූමිය බදු කුලිය, ශ්‍රමයේ වැටු, ප්‍රාග්ධනය පොලිය, ව්‍යවසායකත්වයේ ලාභ. මොකද උත්තරේ? උත්තරේ 4. බදු කුලිය, වැටු, පොලිය සහ ලාභ වේ. ඊට පස්සේ ප්‍රශ්න අංක 3 පහත සඳහන් දෑතර විධාන ආර්ථික පද්ධතියේ කැපීමේ ලක්ෂණ කවරේද? ආර්ථික පද්ධතිය. අපි දැන් ආර්ථික පද්ධතිය වර්ගීකරණය කරන්න පුළුවන් නිර්ණායක තියෙනවානේ. ආර්ථික පද්ධතියක් වර්ගීකරණය කරන්න පුළුවන් නිර්ණායක තියෙනවා 3ක්. මොනවද තුන? ආර්ථික පද්ධතියක් වර්ගීකරණය කරන්න පුළුවන් නිර්ණායක 3ක්. එකක් තමයි සම්පත්වල හිමිකාරී. සම්පත්වල හිමිකාරී. සහ දේපල අයිතිවාසික. සම්පත්වල හිමිකාරී. ඊට පස්සේ අනිත් එක තමයි මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳ තීරණ සම්බන්ධීකරණය කියන යාන්ත්‍රය. ඒ නැත්නම් සරල කියනවා නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආකාරය. එහෙනම් අනිත් එක සානුබල පද්ධතිය. සානුබල පද්ධතිය.
කොහොමද අපි සම්පත් වල හිමිකාරීත්වය මත ආර්ථිකපදේ හඳුනගන්නේ? අපි කියනවා සම්පත් වල හිමිකාරීත්වය පෞද්ගලිකයන් සතු වෙනවා. සම්පත් වල හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතු වෙනවා. මොන ආර්ථිකයක්ද ඒක? සම්පත් වල හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතු වෙනවා. ඒක ධනේශ්වර ආර්ථිකය. ධනේශ්වර. ඒව නැත්නම් ධනවාදී ආර්ථිකය. සම්පත් වල හිමිකාරීත්වය රජය සතු වෙනවා. රජය සතු වෙනවා. සම්පත් වල හිමිකාරීත්වය රජය සතු වෙනවා. ඒක සමාජවාදී ආර්ථිකය. සමාජවාදී ආර්ථිකය. හරි සමාජවාදී. සම්පත් වල හිමිකාරීත්වය පෞද්ගලික අංශය සහ රජය සතු වෙන්න පුළුවන්. ඒ වුණත් ඒක මිශ්‍ර ආර්ථිකය. අපි සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය සිලබස් එක අනුව කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආකාරය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිල යාන්ත්‍රණය හරහා. හරි මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිල යාන්ත්‍රණය හරහා. ඒව නැත්නම් සාපල කියනවා මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නේ මිල යාන්ත්‍රණය හරහා. ඒ ආර්ථිකය වේදපොළ ආර්ථිකය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නේ මධ්‍යම සැසුම් අධිකාරිය විසින් නැත්නම් කිසියම් බලධාරියෙකු විසින් ලබා දෙන විධාන හා නියෝග මත. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෑත කාලේ ඉතින් කොවිඩ් ප්‍රශ්නේ ගන්න. ඒතර කොවිඩ් ප්‍රශ්නේ ලංකාවේ විසඳෙන්න කටයුතු කරන්නේ ඉහළින් ලැබෙන විධාන හා නියෝග මත. එහෙනම් විධාන හා නියෝග මත නම් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. එවැනි ආර්ථිකයක් අපි හඳුනා ගන්නවා. මොන ආර්ථිකයක්ද? විධානගත ආර්ථිකයක් නැත්නම් සැලසුම්ගත ආර්ථිකයක්. මිල යාන්ත්‍රය හරහා නම් මූලික ආර්ථික වශයෙන් විසඳගන්නේ. එවැනි ආර්ථිකයක් හඳුනා ගන්නවා වෙළඳපොළ ආර්ථිකය. ඊට පස්සේ ගත්තොත් මේ දෙකේම එකතුවක් නම් අපි හඳුනා ගන්නවා මිශ්‍ර ආර්ථිකය. ඊට සානුබල පද්ධතිය. සානුබල පද්ධතිය කියන්නේ අපි දන්න සානුබලයක් කියන්නේ දිරිගන්නන ආකාරය. හරි. මෙවැනි ආර්ථිකයන් තුල විවිධාකාරයේ පුද්ගලයන් දිරිගන්න. ඒ දිරිගන්නන භාවිත කරන ක්‍රමවේද. එහෙනම් අපි දන්නවා එවැනි ක්‍රමවේද අපි තුනක් හඳුනා ගන්න. තුනක් කියන්නේ දර්ශන දෙකකට අපි කතා කරා යන සාම්ප්‍රදායික ආර්ථික පද්ධති එක තුනකට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව ගත්තොත් මොනවද දෙක? එකක් තමයි ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභය. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභය. ඒ කියන්නේ සාමාන්‍ය ලාභය. හරි ලාභය. නැත්නම් හැමදේම කරන්නේ තමන්ගේ ස්වාර්ථයම. තමන් ලාභයක් ලැබෙනවා නම් විතරයි හැමදේම කරන්නේ. තමන් දිරිගන්නන ලාභය. එහෙනම් ලාභය මත දිරිගැනෙන මෙවැනි ආර්ථිකයක් අපි හඳුනනවා. වේදපොළ ආර්ථිකයක්. ලාභය මත දිරිගැනෙන මෙවැනි ආර්ථිකයක් වේදපොළ ආර්ථිකය. ඊට පස්සේ ඊගාය බලය. තමන්ගේ බලය පාවිච්චි කරගෙන තමයි දිරිගන්නේ. හරි එහෙනම් බලය මත දිරිගන්නන්නේ කවර ආර්ථිකයද? එනේ ආර්ථිකය කියන විධානගත ආර්ථිකය නැත්නම් සැලසුම්ගත ආර්ථිකය. අනිත් එක සිරිත්‍රි සාම්ප්‍රදාය වගේ දේවල් මත දිරිගන්නන්නත් පුළුවන්. එනේ ආර්ථිකය සාම්ප්‍රදායික ආර්ථිකයක් කියලා අපි හඳුනා ගන්නවා. නමුත් අපි සිලබස් එක ඇතුලේ සාම්ප්‍රදායික ආර්ථික පද්ධති කතා කරන්නේ නැත. හරි. එහෙනම් දැයියා ඔයාගේ ප්‍රශ්නෙට බලන්න උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා. පහත සඳහන් දැයතේ විධානගත ආර්ථික පද්ධතිය. විධානගත ආර්ථික පද්ධතිය. හරි. මට කියන විශේෂයෙන් විධානගත ආර්ථික පද්ධතියක් හඳුනගන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආකාරය සහ සානුබල පද්ධතියම. නමුත් සම්පත් වල හිමිකාරීත්වය පාදක කරගෙන විශේෂයෙන්ම විධානගත ආර්ථිකයක් නෙමෙයි අපි හඳුනගන්නේ. හරි. අපි හඳුනගන්නේ සමාජවාදී ආර්ථිකය. සමාජවාදී ආර්ථිකය සහ විධානගත ආර්ථිකය කියන්නේ දෙක. නමුත් සමහර අවස්ථාවලදී මේ දෙක අතර සමානකම් තිබුණත් මේ දෙක අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ නිසා අපි සමාජවාදී ආර්ථිකය සහ විධානගත ආර්ථිකය කියන්නේ දෙකක් කියලා හඳුනගන්නවා. එහෙනම් අපි උත්තරයට ගියොත් බලන්න. පාසඳන් දෙය අතරින් විධානගත ආර්ථික පද්ධතියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරද? කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරද? හරි බලන්න. ප්‍රාග්ධනය පිළිබඳ පෞද්ගලික හිමිකම. ප්‍රාග්ධනය පිළිබඳ පෞද්ගලික හිමිකම. මොකක්ද ආර්ථිකය? වේදපොළ ආර්ථිකයක්. අපෙන් අහන්නේ විධානගත ආර්ථිකය. වෙළඳපොළ මත දැඩිව රඳා පැවතුන. ඒත් වේදපොළ ආර්ථිකය. මධ්‍යම සැලසුම් කරන්නේ. මධ්‍යම සැලසුම් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ විධානගත ආර්ථිකය. ඉතින් අපි උත්තරේ ඒක විදිහට තමයි ගන්න පුළුවන්. ඊට ටිකක් බලන්න. ඊට පස්සේ වෙළඳපොළ බලයේ සංකේන්ද්‍රණය වී ස්වාර්ථය පදනම් කොටගෙන තීරණ ගැනීම. නා උත්තරේ අපිට එනවා මධ්‍යගත සැලසුම් කරන්නේ විධානගත ආර්ථික කැපී පෙනෙන ලක්ෂණේ. කෙනෙක්ට උත්තරේ 4වත් බලන්න. වේදපොළ බලයේ සංකේන්ද්‍රණය. ඒ කියන්නේ විමධ්‍යගතයි. මධ්‍යගත නැහැ විමධ්‍යගතයි බෙදිලා තියෙන්නේ හැමෝම අතර තීරණ ගැනීමේ ක්‍රියාවලිය සංකේන්ද්‍රණය වෙලා තියෙන බෙදිලා තියෙන්නේ. ඒනි බෙදීමක් වෙන්නේ වෙළඳපොළ ආර්ථිකය.
නමුත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය මධ්‍යගත වෙන්නේ මොනාර්ථයේද? සැලසුම්ගත ආර්ථිකය. එතකොට පොඩ්ඩක් මෙයාම තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරන් ගියොත් වේදපොළ ආර්ථික ලක්ෂණ මොනවාද? සම්පත් හිමිකාරීත්වය, පෞද්ගලික සතු. මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ මිල යාන්ත්‍රණය හරහා. පෞද්ගලික නිදාස් හා තේරීම. නිදාස් ව්‍යවසාය හා තේරීම. ඊට පස්සේ ස්වාර්ථය මත පදනම් වෙච්ච සානුබල. පෞද්ගලික ව්‍යවසාය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සැලසුම්ගත ආර්ථිකයක ලක්ෂණ හඳුනාගත්තොත් ශ්‍රමය හැර සියලුම සම්පත් රාජ්‍ය සතු වේ. මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍යම සැලසුම් අධිකාරී සිල් ලබා දෙන විධාන හා නියෝගම අත විසදී. රාජ්‍ය ව්‍යවසාය නිදාස් තේරීම නිදාස් ව්‍යවසාය තේරීම සීමා වෙනා මෙවැනි ආර්ථිකයක් ආදාය විදේශමතාවය අඩු වේ කියන ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඒ ටික නැවත පොඩ්ඩක් නෝට් එක කරගෙන නැවත පොඩ්ඩක් බලන්න අමතක කරන්න. ඒ බලලා ඊඩිය පොඩ්ඩක් මතක් කරගන්න මොනවද සැලසුම්ගත ආර්ථික ලක්ෂණ මොනවද විධානගත ආර්ථික ලක්ෂණ. එතකොට වාට ඒ ටික අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොම්මයා රාගයේ ඊගා ප්‍රශ්න 4 ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ නිරතව සිටින ආර්ථිකයක නිෂ්පාදනය කියා මායු වක්‍රේ පහතර උපසරණ පෙන්눔 කරයි. නිෂ්පාදනය කියා මායු වක්‍රය මම හිතනවා හරි මගේ ළමයිට නිෂ්පාදනය කියා වක්‍ර සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තියෙනවා. සහ ආසම් පාඩම් අතර ආසම් පාඩමක් නිෂ්පාදනය කියා වක්‍ර කියලා මම අපේක්ෂා කරනවා. ඒක නිෂ්පාදනය කියා වක්‍ර ගැන කතා කරලා අපි කතා කළොත් නිෂ්පාදනය කියා වක්‍රේ පාඩ දීලා තියෙනවා ඕකේ වැඩෙන අවස්ථි පිළිසත වක්‍රයක් හඳුනගන්න මූලයට අවතර ස්වභාවයක් ගන්නවා. හරි නිෂ්පාදනය කියා වක්‍රේ මූලයට අවතර ස්වභාවයක් ගන්නවා මේක. ඒ නිසා නිෂ්පාදනය කියා වක්‍රයේ වැඩෙන අවස්ථි පිළිසයිතයි. එහෙනම් මෙතන y මෙතන x. මම මෙතනට සංඛ්‍යාවක් දාගත්තොත් 50යි කියලා. මෙතන සංඛ්‍යාවක් දාගත්තොත් 100යි කියලා. මට මේ වක්‍රේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද්ද මෙතනින් අදහස් කරන්නේ? මෙතනින් අදහස් කරන්නේ ඔයා ගාව තියෙන සියලුම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තොත් පවත්නා තාක්ෂණය යටතේ හරි පවත්නා තාක්ෂණය යටතේ ඔයා ගාව තියෙන සියලුම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තොත් වර්ගලම් y එකක 50ක් ගන්න. ඒකට x එකක බිඳු. එහෙනම් y එකක 50ක් නිෂ්පාදනය කරද්දී ඔයාගේ x එක සංඛ්‍යාව බිඳු. එතකොට මෙතනින් මොකක්ද අදහස් කරන්නේ? මෙතනින් අදහස් කරන්නේ වාගාව තියෙන සියලුම සම්පත් පවත්නා තාක්ෂණයට නිෂ්පාදනයට යොදාගත්තොත් වර්ගලා x එක 100ක් ගන්න. ඊට y නිෂ්පාදනය බිඳු. x එක 100ක් නිෂ්පාදනය කරද්දී y නිෂ්පාදනය බිඳු. එහෙනම් මට දැන් කියන්න. ඔයාගේ x නිෂ්පාදනය බිඳු ඉඳලා 100 දක්වා වැඩි කරන්න. අපි ඉන්නේ මෙතන. මෙන්න මෙතනින්. එහෙනම් එතනින් ඉඳන් ඔයා ගමන් කරනවා මෙතන. එහෙනම් මට කියන්න ඔයාගේ x නිෂ්පාදනයේ බිඳින 100 දක්වා වැඩි කරන්න නම් මේ කියන්නේ 100කින් වැඩි වෙනවා delta x 100යි 100කින් වැඩි කරන්න නම් ඔයාට සිද්ධ වෙනවා y නිෂ්පාදනයේ 50 ඉඳලා බිඳුව දක්වා අඩු කරන්න කැප කරන්න අතාරින්න. එහෙනම් මේ කැප කරනවා අතාරින්න අපි කියනවා ආවස්ති පිරියක් දරන්න යනවා කියලා. එහෙනම් මට කියන්න x එක 100ක් නිෂ්පාදනය කිරීමේ ආවස්ති පිරිය y එක කීයද 50. අනිත් පැත්තට y එක 50ක් නිෂ්පාදනය කිරීමේ ආවස්ති පිරිය x එකක 100. පැහැදිලි? හරි දැන් ඔයාලා පස්තාට ගියොත් දැන් ඔයාලා පස්තාට ගියොත් පාඩේ කියනවා ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ නිරතව සිටින ආර්ථිකය. ඒ ලක්ෂය මෙතන. හරි මේවා දීලා නැහැ. ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ නිරත වී සිටින ආර්ථිකය. ඒ ලක්ෂයේදී මෙයා ලබා ගන්නවා y එක 800. x එකක 100. x එක 100. ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ සිටින ආර්ථික නිෂ්පාදනය කියා වක්‍රේ පහත රූප සරණ පෙන්වුම් කරයි. y භාණ්ඩයෙන් නිෂ්පාදනය කර ලබන නිමේම් ප්‍රමාණය වෙනුවෙන් x භාණ්ඩයෙන් කැප කරන ලද නිමේම් ප්‍රමාණය කොපමණද? y භාණ්ඩයෙන් නිපදවන ප්‍රමාණය. එහෙනම් මෙතන ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නවා කියන්නේ ඔයා x භාණ්ඩයෙන් ලබා ගන්න එක 300. x භාණ්ඩයක 300යි y භාණ්ඩයෙන් බිඳු. එහෙම තියෙද්දි ඔයාගේ y නිෂ්පාදනය වැඩි කරනවා බිඳිනම් 800 දක්වා. එහෙනම් y නිෂ්පාදනය බිඳිනම් 800 දක්වා වැඩි කරද්දී ඔයාට සිද්ධ වෙනවා x නිෂ්පාදනය 300 ඉඳන් 100 දක්වා අඩු කරන්න. 300 ඉඳන් 100 දක්වා අඩු කරන්න. කීයක් අඩු කරලා? ඔයා අඩු කරලා තියෙනවා මෙතන
200ක්. එහෙනම් ඩෙල්ටා x සමානයි 200. එහෙනම් ඩෙල්ටා y සමානයි මෙතන 800. එහෙනම් 800ක් y නිෂ්පාදනය කරන්න නම් ඔයාලා සිද්ධ වෙන x එක කීයක් කැප කරන්න? x එක 200ක් කැප කරන්න. එහෙනම් උත්තරේ හම්බෙනවා x එක 200යි. හරි. x භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය x එක 200යි. උත්තරේ 2. සරලයිද? හරි. පැහැදිලිද? 2020 උසස් පෙළ නව විෂය නිර්දේශයෙන් ලංකාවේ පළමු සියදෙනා ඇතුළත සිසුන් දෙදෙනෙකු සමගින් පුත්තලම දිස්ත්‍රික් ප්‍රථමයා, කුරුණෑගල දිස්ත්‍රික් දෙවනියා, කුරුණෑගල දිස්ත්‍රික් තෙවැනියා, පුත්තලම දිස්ත්‍රික් හයවෙනියා සහ හත්වෙනියාද සමගින් ප්‍රමුඛ ප්‍රතිඵල බිහි කළ ආර්ථික විද්‍යා චින්තනයට ප්‍රසාදය එක්කල ප්‍රසාද් චින්තන ලියාපදිංචි වීමට 0717 181 835ට නම ලිපිනේ පාසල WhatsApp පණිවිඩයක් මගින් එවන්න. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.iconguruonline.lk. හරි ගන්න ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 ආදේශන සහ ආදායම් ප්‍රතිපාකයෙන් අහන්නේ. ගොඩක් අය මම හිතනවා ආදේශන ප්‍රතිපාකයේ සහ ආදායම් ප්‍රතිපාකයේ ගොඩක් අය තේරුම් ගත නැති අය. හරි. නමුත් මේක අපි දන්නවා සරලයි. සහ මගේ පන්ති ආපු ළමයි නම් මම හිතනවා ආදේශන ප්‍රතිපාකයේ සහ ආදායම් ප්‍රතිපාක කියන්නේ සරලව ඉගෙනගත්ත කොටස් කීපයක්. ඒතර ඔයාලට පුළුල් අවබෝධයක් ආදේශ ප්‍රතිපාකයත් ආදායම් ප්‍රතිපාක සම්බන්ධයෙන් තියෙනවා. ඒතර මගේ නාප් ළමයි ඉන්නවනේ දැන් මෙතන. ඒතර මගෙන් මේ ටික ඉගෙන ගත්තේ නැති ළමයිට ආදේශ ප්‍රතිපාකය සහ ආදායම් ප්‍රතිපාකය සම්බන්ධයෙන් මම ඉදිරියේදී පුළුල් සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්නෙත් එක්ක අවශ්‍ය කරන වටපිටාව විතරක් මම නිර්මාණය කරගන්න. ඒතර මේ වගේ ප්‍රශ්න අපිට හම්බෙද්දී ඒකේ ප්‍රවේශයන් එක්ක ආදේශන සහ ආදායම් ප්‍රතිපාකය සම්බන්ධ පුළුල් අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. හරි ගන්න ප්‍රශ්න අංක 5. x භාණ්ඩයේ මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිපාක පහත වගුව පෙන්වුම් කරයි. ආදේශන සහ ආදායම් ප්‍රතිපාක වල නිවැරදි සංයෝගය නිරූපණය කරමු. හරි. ඔය ඉස්සෙල්ලා මේ ටික දැනගන්න. ආදේශන සහ ආදායම් ප්‍රතිපාකය ගැන කතා කරද්දී අපි භාණ්ඩ වර්ග 3ක් එක්ක තමයි කතා කරන්නේ. භාණ්ඩ වර්ග 3ක්. ඔයා මේ සටහන පොඩ්ඩක් උම්ම ගහගමු. හරි. මෙතන භාණ්ඩ. සටහන ගහගත්තොත් උඩ භාණ්ඩේ. ඊට පස්සේ මෙතන මිල වෙනස් වීමමත් මිල වෙනස් වීම ආදේශන ප්‍රතිපාක. භාණ්ඩේ මිල වෙනස් වීමෙන් ආදේශන ප්‍රතිපාක. මිල වෙනස් වීමේ ආදේශන ප්‍රතිපාක. ඊට පස්සේ මිල වෙනස් වීමේ ආදායම් ප්‍රතිපාක. මිල වෙනස් වීමේ ආදායම් ප්‍රතිපාක. මිල වෙනස් වීමේ ආදේශන ප්‍රතිපාකයේ මිල වෙනස් වීමේ ආදායම් ප්‍රතිපාකයේ ඊට පස්සේ සමස්ත නැත්තම් මිල ප්‍රතිපාක. මිල ප්‍රතිපාක. හොඳට බලා ගන්න මේ මිල ප්‍රතිපාකේ සම්බන්ධයෙන්. හරි. ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. මිල ප්‍රතිපාක. භාණ්ඩය ගත්තොත් සාමාන්‍ය භාණ්ඩය. සාමාන්‍ය භාණ්ඩය. භාණ්ඩය ගත්තොත් සාමාන්‍ය භාණ්ඩය. දැන් ඔයා දැනගෙන තියෙනවනේ සාමාන්‍ය භාණ්ඩය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය පැත්තේ ඔයා දැනගෙන තියෙනවා මිල ප්‍රතිපාක කියන්නේ මොකක්ද, ආදේශ ප්‍රතිපාක කියන්නේ මොකක්ද, ආදායම් ප්‍රතිපාක කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕන. මම හිතනවා ඔයාලට ඒව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති නැත්නම් ඉස්සරහට අපි ලියන පාඩ් කරලා යද්දි, ලියන කොටස් කරලා යද්දි පාඩේ ටික හදා ගන්න පුළුවන්. එතකොට මිල ප්‍රතිපාකය කියන්නේ ආදේශන ප්‍රතිපාකයත් ආදායම් ප්‍රතිපාකයත් කියන දෙකේ එකතු. මිල ප්‍රතිපාක. මතක තියාගන්න. ආදේශන ප්‍රතිපාක. ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ මත මිල ඉල්ලුම් ප්‍රමාණයක් අතර නිර්මාණය වෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ මත මිල ඉල්ලුම් ප්‍රමාණයක් අතර නිර්මාණය වෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. දාගන්න එක ඔළුවට. ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ මත මිල ඉල්ලුම් ප්‍රමාණයක් අතර නිර්මාණය වෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූලයි. නමුත්
ආදායම් ප්‍රතිපාකය සම්බන්ධයෙන් ගත්තු මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වෙන්නේ. ආදායම් ප්‍රතිපාකය අනුව ගත්තොත් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් නිර්මාණය වෙන්නේ සාමාන්‍ය භාණ්ඩයක විතරයි. ආදායම් ප්‍රතිපාකය මත මේ සම්බන්ධතාව නිර්මාණය වෙනවා නම් ඒ උදෙක්ම සාමාන්‍ය භාණ්ඩයක විතරයි. සාමාන්‍ය භාණ්ඩයක විතරයි. බාල භාණ්ඩ සහ ඩිපන් භාණ්ඩ. එහෙනම් ඊගා භාණ්ඩ වර්ග දෙක අපිට හම්බුනා බාල සහ ඩිපන් භාණ්ඩ. බාල භාණ්ඩයක් සහ ඩිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ප්‍රතිපාකය ගත්තොත් මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර නිර්මාණය කරන්නේ අනුලෝම සම්බන්ධතාවය. මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීමට භාජනය වෙනවා. හරි. ඒ බාල භාණ්ඩ සම්බන්ධ. බාල භාණ්ඩ. අපි දන්නවා සෑම ගිපන් භාණ්ඩයක් මොන භාණ්ඩයක් වෙනවද? සෑම ගිපන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වෙනවා. එහෙනම් බාල භාණ්ඩ කියන කුලක ඇතුලේ ගිපන් භාණ්ඩ තියෙනවා. හරි. එහෙනම් බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ප්‍රතිපාක කියන විදිහට පටහැනි. සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ප්‍රතිපාක විදිහට අනුකූලයි. ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ ඉල්ලුණු විදිහට අනුකූලයි. අපි ඒ ටික මේක ලියාගමු. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ ගිපන් භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිපාකයේ ඉල්ලුණු විදිහට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූල වේ. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ බාල භාණ්ඩ. බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදේශ ප්‍රතිපාකයේ විදිහට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූල වේ. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ගිපන් භාණ්ඩ. ගිපන් භාණ්ඩයකට ආදේශන ප්‍රතිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු. මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු. හදාගන්න ඇති. ඊට පස්සේ ආදායම් ප්‍රතිපාක. එතන අපි කතා කළා ආදායම් ප්‍රතිපාක කියන විදිහට අනුකූල වෙන්නේ සාමාන්‍ය භාණ්ඩයක විතරයි. එහෙනම් ආදායම් ප්‍රතිපාකයේ සාමාන්‍ය භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු. මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු. හැබැයි බාල භාණ්ඩයක් සහ ගිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ප්‍රතිපාකයේ ඉල්ලුම් නීතියට පටහැනි. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ආදායම් ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීමක්. ගිපන් භාණ්ඩයකත් එහෙමයි. ගිපන් භාණ්ඩයක ඉල්ලුම් නීතියට පටහැනි. ගිපන් භාණ්ඩයකත් ඉල්ලුම් විදිහට පටහැනි. ඒ කියන්නේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වීමක්, ඉල්ලන ප්‍රමාණය වැඩි වීමක්. ඊට පස්සේ මිල ප්‍රතිපාක. මිල ප්‍රතිපාකයේ තීරණය මේ දෙකේ එකතුවක්. එතකොට අපට පේනවා සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකයේ මත සහ ආදායම් ප්‍රතිපාකයේ මත මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සමස්තයක් විදිහට මිල ප්‍රතිපාකයේ ඒ දෙක එකතුවක් විදිහට නිර්මාණය වෙනවා. එහෙනම් මිල වැඩි වෙනවා. මිල වැඩි වෙද්දී ආදේශන ප්‍රතිපාකයේ සහ ආදායම් ප්‍රතිපාකයේ දෙකේ බලපෑම මතම ඉල්ලුම් ප්‍රමාණය අඩුවීමක්. ඉල්ලුම් ප්‍රමාණය අඩුවීමක්. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර නිර්මාණය වෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ මිල ප්‍රතිපාක ඉල්ලුම් විතර අනුකූල. හරි මිල ප්‍රතිපාක ඉල්ලුම් විතර අනුකූල. නමුත් බාල භාණ්ඩයක මිල වැඩි වේ. ආදේශන ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායම් ප්‍රතිපාකයේ මත වැඩි වෙනවා. අඩුවීම 100ක් කියලා ගත්තොත් හරි වැඩිවීම 50. ඒ කියන්නේ මේ මිල වැඩි වෙද්දී ආදේශන ප්‍රතිපාකයේ මත අඩුවන ප්‍රමාණයට වඩා
ආදාය විපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ආදාය ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීමක් වෙන්නේ. එහෙනම් අඩුවීමේ ප්‍රමාණය වැඩි ප්‍රමාණයට වඩා. එහෙනම් සමස්තයක් විදිහට මොකද වෙලා තියෙන්නේ? සමස්තයක් විදිහට මේ දෙකෙන් හරි. එහෙනම් මෙතන අඩු වෙලා තියෙනවා 100ක්, අතන වැඩි වෙලා තියෙනවා 50ක්. සමස්තයක් විදිහට 50 අඩු වෙලා. එහෙනම් මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය 50කින් අඩු වෙලා තියෙනවා. එහෙනම් බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් මිල ප්‍රතිපාක ඉල්ලුම් විදිහට අනුකූලයි. බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් මිල ප්‍රතිපාක ඉල්ලුම් විදිහට අනුකූලයි. එහෙනම් කොහොමද බාල භාණ්ඩයක් ඉල්ලුම් විදිහට අනුකූල වෙන්නේ? බාල භාණ්ඩයක් ඉල්ලුම් විදිහට අනුකූල වෙන්නේ. හරි. ආදේශන ප්‍රතිපාකයේ ආදාය ප්‍රතිවරට වඩා බලවත්. මොකද්ද බලවත්? ආදේශන ප්‍රතිපාකයේ බලවත්. ආදේශ ප්‍රතිපාකයේ විදිහට අනුකූලයි. එහෙනම් අනුකූල එක පටහැනියකට වඩා බලවත්. ඒ නිසා අනුකූල එක පටහැනියකට වඩා බලවත් නිසා සමස්තයක් විදිහට ඒක මොකද වෙන්නේ? අනුකූල වෙනවා. නමුත් තමයි ගිපන් භාණ්ඩයේ තත්ත්වය ඊට වඩා වෙනස්. ගිපන් භාණ්ඩයේ තත්ත්වය ඊට වඩා වෙනස්. හරි. අපි දන්න ගිපන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ගිපන් භාණ්ඩයක් කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවක් කියන භාණ්ඩ. ඒක සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ. හරිද ඔය ටික? හරි. එහෙනම් මොකක්ද සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ? සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ. බාල භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ. ඒ කියන්නේ කෙනෙක් ආදායම වැඩි වෙද්දී කිසියම් භාණ්ඩයක් අතහැරලා දානවා. ඒ භාණ්ඩ අපි කියනවා බාල භාණ්ඩයක්. උදාහරණයක් විදිහට ගත්තොත්. හරි. දැන් මම පන්ති කරන්න එන මුල්ම කාලේ ෆුට් සයිකලය ඒ කියන්නේ ෆුට් සයිකලේ මගින් දාලා බස් එකේ නැගලා තමයි පන්ති ආවේ. හැබැයි ටික කාලයක් යද්දි මගේ ආදායම වැඩි වෙද්දි මම ෆුට් සයිකලේ අතහැරලා බයික් එකට මාරුවා. එතන මට ෆුට් සයිකලේ මගේ ආදායම වැඩි වෙද්දි අතහැරපු නිසා ෆුට් සයිකලේ කියන්නේ බාල භාණ්ඩ. ඊට පස්සේ මම තව පොඩ්ඩක් ඉස්සරහට එද්දි බයික් එක අතහැරලා කාර් එකට මාරුවා. එතන මගේ ආදායම වැඩි වෙද්දි මම බයික් එක අතහැරියනේ. එතන ආදායම වැඩි වෙද්දි බයික් එක අතහැරපු නිසා බයික් එක කියන්නේ බාල භාණ්ඩ. කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දි එයා ඒ භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය අඩු කරනවද? ඒ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? ඒ භාණ්ඩය බාල භාණ්ඩයක් කියලා අපි කියනවා. එහෙනම් බාල භාණ්ඩය ආදායම වැඩි වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන භාණ්ඩයක් බාල භාණ්ඩ. ගිපන් භාණ්ඩයක් කියන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් තමයි ගිපන් භාණ්ඩයක් කියන්නේ. ගිපන් භාණ්ඩයේ දකින්න පුළුවන් ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේක අඩු ආදායලාභීන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්. අඩු ආදායලාභීන් විසින් පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක්. අනිත් එක තමයි ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ ගිපන් භාණ්ඩයක් කියන්නේ බාල භාණ්ඩ. ගිපන් භාණ්ඩයේ ලක්ෂණ දෙකයි. මොනවද ඒක? එකක් අඩු ආදායලාභීන් විසින් පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක්. අනිත් එක ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරිද? හරි. එතකොට මේ කතාව පැහැදිලි. එහෙනම් ගිපන් භාණ්ඩ. එහෙනම් ගිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් සමස්තයක් විදියට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන අනුලෝම සම්බන්ධය. ගිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් සමස්තයක් විදියට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධය. ඒ අනුලෝම සම්බන්ධය නිර්මාණය ලබයි. අපිට ගිපන් භාණ්ඩයක ආදේශන ප්‍රතිපාක නිමිතිට අනුකූල. ආදේශ ප්‍රතිපාක නිමිතිට අනුකූල. එහෙනම් මිල වැඩි වෙනවා. මිල වැඩි වෙච්ච නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා 100ක්. හැබැයි ගිපන් භාණ්ඩයක ආදායම් ප්‍රතිපාක විදිහට පටහැනි. මිල වැඩි වුණා ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා 150. ගිපන් භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකයට වඩා ආදායම් ප්‍රතිපාකයේ බලවත්. එහෙනම් අනුකූලයකට වඩා පටහැනි එක බලවත් නිසා සමස්තයක් විදිහට මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර නිර්මාණය වෙනවා අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ සමස්තයක් විදිහට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් හෙවත් ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් ගිපන් භාණ්ඩයක් තුන නිර්මාණය වෙනවා. හරි කතාව. එහෙනම් ගිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් සමස්තයක් විදිහට මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීමක් ඒ වැඩි වුණේ ඉල්ලුම් නීතියට අනුකූල ආදේශන ප්‍රතිපාකයට වඩා ඉල්ලුම් නීතියට පටහැනි ආදායම් ප්‍රතිපාකය බලවත් නිසා. හරි දෙඩි. හරි. දෙයියා අපේ ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න. අපේ ප්‍රශ්නට අදාළ උත්තරයක් හදාගන්න අපි
ගියොත් හරිද? හරි. තමයි නැවත අපි මේ වගේ පොඩ්ඩක් ගාගමු. භාණ්ඩයේ මිල වෙනස් වීම ආදේශන ප්‍රතිපාක්‍ය මත ඉල්ලුම් ප්‍රමාණය ආදායම් ප්‍රතිපාක්‍ය මත ඉල්ලුම් ප්‍රමාණය. භාණ්ඩයේ මිල වෙනස් වීම ආදේශන ප්‍රතිපාක්‍ය මත ඉල්ලුම් ප්‍රමාණය ආදායම් ප්‍රතිපාක්‍ය මත ඉල්ලුම් ප්‍රමාණය. හරි. දැන් භාණ්ඩයේ සාමාන්‍ය. මොකද භාණ්ඩයේ සාමාන්‍ය. මිල වෙනස් වීම අපි කඩාගමු කොටස් දෙකකට. සාමාන්‍ය කියන පොඩ්ඩක් මැදින් ලියාගන්න. භාණ්ඩයේ සාමාන්‍ය මිල වෙනස් වීම ගත්තොත් මිල වැඩි වෙනවා. මිල වැඩි වේ. ඊට පස්සේ අනිත් පැත්තට මිල අඩු වේ. මිල අඩු වේ. මිල වැඩි වුණොත් අපි දන්නවා ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදීහිදිපාගේ මිතින අනුකූල නිසා මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය. මේ කතා කරන්නේ මේ තීරුවේ ඉල්ලන ප්‍රමාණයට දෙන බලපෑම. එහෙනම් මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වේ. ඉල්ලන ප්‍රමාණය අඩු වේ. හරි ඉල්ලන ප්‍රමාණය අඩු වේ. ඊට පස්සේ ආදායම් ප්‍රතිපාක. එහෙනම් ආදායම් ප්‍රතිපාකයේ මත අඩු වේ කියලා යන්න මෙතන. අඩු වේ. එහෙනම් ආදායම් ප්‍රතිපාකයේ මත ඉල්ලන ප්‍රමාණය අඩු වේ. ඉල්ලන ප්‍රමාණය අඩු වේ. ඊට පස්සේ මිල අඩු වේ. මිල අඩු වුණොත් මොකද වෙන්නේ? මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වේ. ඒ වගේම ආදායම් ප්‍රතිපාක කිලෝමීටර අනුකූල නිසා වැඩි වේ. ලියා ගන්නේදී එළිය ලියා ගන්න. බෝඩ් එක මට ඊට මදි නිසා මම යටට ගහන්න ඕන එක මෙතනම ගහන්න. හරි. එතන මම හදා ගන්න මේක බාල භාණ්ඩය. භාණ්ඩේ බාල. මිල වැඩි වේ මිල අඩු වේ. එතන මේ වෙනස් වෙනවා. මිල වැඩි වේ මිල අඩු වේ. හරි. හැබැයි මේ තීරු වෙනස් වෙන්නේ නැහැ. මේ තීරු ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් පොදුයි. වෙනස් වෙන්නේ ආදායම්. හරි වෙනස් වෙන්නේ ආදායම් ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය ඇති වෙන බලපෑම කියන මේ තීරුව විතරයි. එහෙනම් මිල වැඩි වෙනවා. මිල වැඩි දිල්ලන ප්‍රමාණය අඩු වෙනවා. හරි. මිල අඩු වෙනවා. මිල අඩු වෙද්දී ආදී ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ප්‍රතිපාක ඉල්ලුම් විදිහට පටහැනි. එහෙනම් මිල වැඩි වෙද්දී ආදායම් ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. වැඩි වේ. හැබැයි අඩු වෙච්ච එක වැඩි වෙච්ච එකට වඩා විශාලයි. අඩු වෙච්ච එක වැඩි වෙච්ච එකට වඩා විශාලයි. මිල අඩු වෙද්දී ආදේශන ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. නමුත් අරක පටහැන් නිසා හරි මේක වැඩි වෙනවා. අරක පටහැන් නිසා අඩු වේ. ඒකේ වැඩි වෙන එක අඩු වෙන එකට වඩා විශාලයි. හරි. වැඩි වෙන එක අඩු වෙන එකට වඩා විශාලයි. හරිද? ඔකත් ගහගන්න. ඊට පස්සේ ගිපන් භාණ්ඩය. ගිපන් භාණ්ඩය. ආදේශන ප්‍රතිපාකයේ මෙහෙමයි. ආදායම් ප්‍රතිපාකයත් මෙහෙමයි. හැබැයි ආදේශන ප්‍රතිපාකයට වඩා ආදායම් ප්‍රතිපාකයේ ප්‍රබල වෙනවා. හරි. ඔයතන දැන් මම ඔයාලට උත්තරේ කියීමේ අවස්ථාවක් නැහැ. ඔයාලට තනියම ගිහිල්ලා උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් වීඩියෝ එක බලන්න ඔය ටික. බලලා උත්තරේ ගිහිල්ලා හොයාගන්න. එතන මොකද්ද උත්තරේ? උත්තරේ 4. හරි. උත්තරේ 4. භාණ්ඩයේ සාමාන්‍ය මිල පහළ යනවා. මිල පහළ ගියොත් ආදී විපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරි. මේක ආදායම් ප්‍රතිපාකයේ ආදායම් ප්‍රතිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ආදායම් ප්‍රතිපාකයේ මත වැඩි වෙනවා. සටහන් ටික හරියට බලලා උත්තරේ හොයාගන්න තනියම. හරි. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6. භාණ්ඩයේ සැපියුම් වක්‍රයේ වමට විතැන් කරුණේ පාස්සනාන් කවර කරුණක්ද? වක්‍රයක් විතැන්නිය. වමට විතැන්නිය සැපියුම් වක්‍රයේ වමට විතැන්. විශේෂයෙන්ම මෙහිදී දැනගන්න ඕන. ඉල්ලුම සහ ඉල්ලුම් ප්‍රමාණය කියන සංකල්ප දෙක. ඔයා මෙහිදී විශේෂයෙන් දැනගන්න ඕන. සැපියුම සහ සැපියුම් ප්‍රමාණය කියන සංකල්ප දෙක. මොකද්ද මේ සැපියුම කියන්නේ? මොකද්ද මේ සැපියුම් ප්‍රමාණය කියන්නේ? හරි. අපි පස්ව පුළුල කතා කරමු. දැන්ට මතක තියාගන්න. සැපියුම
වෙනස් වීම කියන සංකල්පයත් සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියන සංකල්පය වෙනස් තමයි සැපයුම් වෙනස් වීමක් වෙන්නේ හුදෙක් මිලහැර අංශාදක වෙනස් වීම නිසා. මොනවද මේ අංශාදක? පාඩක් සැපයුම් සිටිය පොඩ්ඩක් කියන්න. QS සමානයි function of px pn c t g ex n n o. මොනවද මේ සාධක? සලකා බලන භාණ්ඩයේ මිල, නිෂ්පාදන ආදේශික වල මිල, යෙදවුම් වල මිල ගණන් නැත්නම් නිෂ්පාදන පිරිවැය, නිෂ්පාදන තාක්ෂණය, රාජ්‍ය ප්‍රතිපත්ති, අනාගත අපේක්ෂා, ගණන් ගණන සංඛ්‍යාව සහ වෙනස් සාධක. සැපයුම වෙනස් වෙන්නේ හුදෙක් මිල හැර අංශාදක වෙනස් වීම නිසා. එහෙනම් සැපයුම වෙනස් වීමට බලපාන සාධක මොනවද? සැපයුම වෙනස් වෙනවා. px c t g ex n සහ o වෙනස් වීම මත සැපයුම වෙනස් වෙනවා. එහෙනම් සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ හුදෙක් මිල වෙනස් වීම නිසා. ඒකට අංශීලම සාධක ස්ථාන. හරි. ඒ අනුව සැපයුම ප්‍රමාණය වෙනස් වෙන හුදෙක්ම මිල වෙනස් වීම නිසා. සැපයුම වෙනස් වෙද්දී මේ අංශාදක වෙනස් වෙද්දී සමස් සැපයුම වෙනස් වෙනවා. ඒ නිසා සැපයුම වක්‍රය වෙනස් වෙනවා. එහෙනම් වක්‍රය විතැන්නේ. හැබැයි සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දී වෙනස් වෙන හුදෙක මිල විතරයි. ඒ දෙවෙනි සැපයුම් ලක්ෂ්‍ය වෙනස් වීම. එහෙනම් සැපයුම් වක්‍රයේ දිගේ ගමන් කිරීමක් කරනවා. එහෙනම් අපි යන් අපේ ප්‍රශ්නෙට. අපේ ප්‍රශ්නෙට කිව්වා. අපේ ප්‍රශ්නේ අපිට අහනවා. හරි. භාණ්ඩ එක සැපයුම් වක්‍රයේ වමට විතැන් කරුණේ පහස් සමාන කවර කරුණක්ද? භාණ්ඩ එක සැපයුම් වක්‍රයේ වමට විතැන් කරුණේ පහස් සමාන කවර කරුණක්ද? බලන්න පළවෙනි නිෂ්පාදන පිරිවෙයි ඉහළ යාම. එහෙනම් වමට විතැන් වෙන්න නම් සැපයුම අඩු වෙන්න ඕන. සැපයුම අඩු වෙන්නේ මිල හැර අංශාදක වෙනස් වීම නිසා. එහෙනම් උත්තරේ අපිට කෙලින්ම පළවෙනි උත්තරේ ගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. පිරිවැය කියන්නේ වෙනස් සාධකයක්. නිෂ්පාදන පිරිවැය වැඩි වෙද්දී සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වෙද්දී සැපයුම වක්‍රය වමට විතැන්වීමක් වෙනවා. ඊගා ප්‍රශ්න 7. කිසියම් පුද්ගලයෙකු ආදායම වැඩි වන විට පොදු පෙවාන සේවා සඳහා ගිල්ලම අඩුවන්නේ නම් පොදු පෙවාන සේවා. අපි දැන්ටමත් කතා කළා. ආදායම වෙනස් වීම මත අපිට හඳුනා ගන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකක්. එකක් සාමාන්‍ය භාණ්ඩයක් අනිත් එක බාල භාණ්ඩ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉලුම්පැවැත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක්. බාල භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉලුම්පැවැත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ. කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දී හරි කිසියම් භාණ්ඩයකින් ਉਹ ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේද? ඒ අඩු කරන භාණ්ඩය බාල භාණ්ඩයක් කියන්නේ. එහෙනම් මේ කතා කරන්නේ මොන භාණ්ඩයක් සම්බන්ධයෙන්? ආදායම වැඩි වෙලා. ඒතර පොදු ප්‍රවාහන සේවාව අඩු කරලා ඒ බාල භාණ්ඩයක් නිසා. එන උත්තරේ බාල භාණ්ඩයකට ඊට පස්සේ ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. මේ වෙන ප්‍රශ්නේදී පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන. හරි. ගොඩක් අය පරල ගන්න තැනක්. නමුත් සරල ප්‍රශ්නයක්. ගොඩක් අය පරල ගන්න තැනක්. නමුත් සරල ප්‍රශ්නයක්. හරි. බලමු ප්‍රශ්න මොකක්ද තියෙන්නේ? x නැමැති භාණ්ඩය සඳහා වන වේදපොළ ඉල්ලුම් වක්‍රයේ පහත රූප සරණ පෙන්වු කරයි. x නැමැති භාණ්ඩය සඳහා වන වේදපොළ ඉල්ලුම් වක්‍රයේ පහත රූප සරණ පෙන්වු කරයි. මෙතන තියෙනවා මිල රුපියල්. මෙතන තියෙනවා x භාණ්ඩයේ ප්‍රමාණය ඒක. දීලා තියෙන ඉල්ලුම් වක්‍රය. වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය a ලක්ෂයේ සිට. වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය a ලක්ෂයේ සිට. නමුත් ඇත්තටම සමතුලිත ප්‍රමාණය කියන වචනේ දෙන්න ඕනේ නැහැ. නිකන් ඉල්ලුම් ලක්ෂය දීලා තිබ්බම වඩාත් හොඳයි a ලක්ෂයේ සිට. වඩාත් පැහැදිලි. ඒතර සමතුලිත ප්‍රමාණය වල කියලා Q1. ඒතර දැනගන්න ඕන සමතුලිතය තනියම තීරණය වෙන්නේ නැහැ. හරි. හරි නිකන් තනියම ළමෙක් හදන්න බෑ වගේ තමයි. තනියම ළමෙක් හදන්න බෑ වගේ වෙළඳපොළ සමතුලිතය තනියම තීරණය වෙන්නේ. වෙළඳපොළ සමතුලිතය තීරණය වෙන්නේ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ඉල්ලුම. එක්කෙනෙක් තමයි සැපයුම. හරි. එහෙනම් ඉල්ලුම හා සැපයුම මත තමයි වෙළඳපොළ සමතුලිතය තීරණය. එහෙනම් මේ තියෙන සමතුලිත ප්‍රමාණය කියලා දෙනවා. දෙන්න ඕනෙත් නෑ ඔයා දැනගන්න. ඒතර මේ ලක්ෂ්‍ය කඩිත කරනවා කියන්නේ. මෙතන සැපයුම් වක්‍රයක් තියෙනවා කියලා දැනගන්න. එහෙම තියෙද්දි මෙතන සොයි B ලක්ෂ්‍ය. නෑ මම වැරදුනා නේ. මෙතන
උඩ තියෙන උඩ ලක්ෂය උඩ මෙතන A මෙතන B මෙතන අපිට කියනවා වෙළඳපොළ සමුද්‍රිත ප්‍රමාණය A ලක්ෂය සිට A ලක්ෂය කියන්නේ මෙතන එහෙනම් සමුද්‍රිත ප්‍රමාණය තියෙන මෙතන A ලක්ෂය සිට B ලක්ෂය දක්වා ඒ කියන්නේ B කියන්නේ මෙතන මේ දක්වා ගමන් කරනවා ඒ කියන්නේ සරල කියන ඉල්ලුමක් වෙදිගේ පහළට එනවා මේ පහළට ඇවිල්ලා තියෙන මොනවා වීම නිසා ඒ පහළට ඇවිල්ලා තියෙන සරල කියන සැපියුමක් වේ දකුණට ඉතින් නිසා එහෙනම් සරල ප්‍රශ්න වලින් අහනවා ඒ ලක්ෂය කරා වෙනස් වීමට බොහෝ දුරට හේතු වේ හැක්කේ. එහෙනම් සරල ප්‍රශ්න වලින් අහනවා නම් අහන්න. සැපියුම් වක්‍රය දකුණට විතයන් කරන්න බලපාන සාධකයේ වන්නේ මොකක්ද? ආදේශ භාණ්ඩ මිලිහෙල යනවා. ආදේශ භාණ්ඩේ තියලා ඊට වඩා සරල උත්තරයක් තියෙන බල හොයාගෙන යනවා. මොකද ආදේශ ඔය හරි කියන්නේ නේ මං කියන්නේ. ආදේශ විභාගයේ ආදේශන භාණ්ඩ වල මිල ඉහළ යාම කියද්දි වල පොඩ්ඩක් ගැඹුරුකාරී වෙන්න පුළුවන්. ඒක කොහොමද ගලප ගන්න කියන්නේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් තියලා ඒක අන්තිමට බලන්න තියලා අපි උත්තර ටික බලාගෙන පාරිභෝගික ආදාය ආදාය ඉල්ලුම සැපියුම වෙනස් වෙන බලපාන්නේ මේ වෙනස් වෙලා තියෙන්නේ සැපියුම නිසා ඉල්ලුම නෙමේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ ලක්ෂ්‍ය ගමන් කළගෙන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ ඉල්ලුම නෙමේ පාරිභෝගික ආදාය පහළ නැහැ x භාණ්ඩ නිෂ්පාදන පිරිවැය පහළ යනවා එහෙනම් x භාණ්ඩ නිෂ්පාදන පිරිවැය පහළ ගිහින් එහෙනම් නිෂ්පාදන පිරිවැය පහළ ගිහිලා කියන්නේ සැපියුම වෙනස් වෙනවා එහෙනම් සැපියුම වෙනස් වෙච්ච නිසා සැපියුම වක්‍රය විතර වෙලා තියෙනවා එහෙනම් මොකද වෙලා තියෙන්නේ නිෂ්පාදන පිරිවැය අඩු වෙද්දි සැපියුම් වැඩි වෙනවා සැපියුම් වක්‍රය දකුණට විතර යන උත්තරේ ඒක උත්තරේ ඒක හරි ප්‍රශ්නක 9 එහිදී දරුවෝ තියෙන්නේ පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය. මෙතන සංකල්පනාත්මක වශයෙන්ම පාරිභෝගිකත්වය නිෂ්පාදකත්වය කියන්නේ මොනවද කියලා දන්නව ඇති. නැත්නම් නෝට් එක පොඩ අරන් බලන්න. පාරිභෝගිකත්වය කියන්නේ මොකද්ද නිෂ්පාදකත්වය කියන්නේ මොකද්ද කියලා නෝට් එක පොඩ අරන් බලන්න. මොකද පාරිභෝගිකත්වය කියන්නේ පාරිභෝගිකය අපේක්ෂා කරන මිලත් ඇත්ත වශයෙන්ම උඩ ගෙවන සිදුවන මිලත් අතර වෙනස අපි කියන පාරිභෝගිකත්වය කියන්නේ නිෂ්පාදකත්වය කියන්නේ නිෂ්පාදක අපේක්ෂා කරන අවම මිලත් වේද පරිවෝට ඇත්ත වශයෙන්ම ලැබෙන මිලත් අතර වෙනස තමයි අපි නිෂ්පාදකත්වය කියලා කතා කරන්නේ. ඊට පස්සේ මේක ගණනය කරන ආකාරය ඔයා දන්නවා කියලා මම අපේක්ෂා කරනවා. ඊට පස්සේ පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය සම්බන්ධ වෙනවා ළමයි ඉල්ලුම් හා සැපයුම් නම් එකම. වතේ තියාගන්න. ඉල්ලුම් නම්‍යතාවයේ අනම්‍ය වන තරමට. ඉල්ලුම් නම්‍යතාව අනම්‍ය වන තරමට. හරි. දැන් අපි මෙහෙම ගත්තොත් මෙහෙම හිතමු. පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය කියන දෙක එකතු අපි කියනවා ආර්ථික අතිරික්තය. එතන මේ ආර්ථික අතිරික්තයේ තරම රඳාපවතින්නේ. හරි ආර්ථික අතිරික්තයේ තරම කියන්නේ ආර්ථික අතිරික්තයෙන් කොතරම් ප්‍රමාණයක් පාරිභෝගිකත්වයේද කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදකත්වයේද කියලා රඳාපවතින්නේ. පැහැදිලි කතා ආර්ථික අතිරික්තයෙන් කොතරම් ප්‍රමාණයක් පාරිභෝගිකත්වයේද කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදකත්වයේද කියලා රඳාපවතින්නේ. ඒ භාණ්ඩෙට තියෙන ඉල්ලුම් හා සැපයුම් නම් මෙතන මත. මෙහෙම මතේ තියාගන්න අනම්‍ය පැත්තට බලන්න. ආර්ථික අතිරික්තයෙන් කොතරම් ප්‍රමාණයක් පාරිභෝගිකත්වයේද කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදකත්වයේද කියන එක රඳාපවතින ඉල්ලුම් හා සැපයුම් නම් මෙතන මත. ඒක මොන පැත්තට බලයි? අනම්‍ය පැත්තට බලයි. ඉල්ලුම් නම් මෙතාවේ අනම්‍ය වන තරමට වැඩි කොටසක් පාරිභෝගිකත්වය සමගින්. ඉල්ලුම් නම් මෙතා ඉල්මතේ සම්බන්ධ පාරිභෝගිකත්වය සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඉල්ලුම් නම් මෙතා අනම්‍ය වන තරමට ආර්ථික අතිරික්තයේ වැඩි කොටසක් පාරිභෝගිකත්වය සම්බන්ධ. එතකොට ඉල්ලුම් නම් මෙතාවේ සැපයුම් නම් මෙතා අනම්‍ය වන තරමට සැපයුම් නම් මෙතා අනම්‍ය වන තරමට ආර්ථික අතිරික්තයෙන් වැඩි කොටසක් නිෂ්පාදකත්වයේ සම්බන්ධයි. ආර්ථික අතිරික්තයේ වැඩි කොටසක් නිෂ්පාදකත්වයේ සම්බන්ධයි. ඊට පස්සේ ඔක අනිත් පැත්තට යන්න පුළුවන්. ඉල්ලුම් නම් මෙතා 9 වන තරමට අනිත් පැත්තට මාරු. ඉල්ලුම් නම් මෙතා 9 වන තරමට ආර්ථික අතිරික්තයේ වැඩි කොටසක් නිෂ්පාදකත්වයේ සමන්විතයි. සැපයුම් නම් මෙතා 9 වන තරමට ආර්ථික අතිරික්තයේ වැඩි කොටසක් හරි ආර්ථික අතිරික්තයේ වැඩි කොටසක් පාරිභෝගික අතිරික්තයෙන් සමන්විතයි. ඒ වගේම මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තය ශුන්‍ය වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පාරිභෝගිකත්වය ශුන්‍ය වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකද්ද? පාරිභෝගිකත්වය ශුන්‍ය වෙන්න පුළුවන් අවස්ථාව තමයි ඉල්ලුම් නම් මෙතන පූර්ණ නම් වෙන්නේ. ඉල්ලුම් නම් මෙතන පූර්ණ නම්. මම කියන්නේ නම් වෙද්දී අනිත් පැත්තට යනවා නිෂ්පාදකත්වයේ පැත්තට. ඒතර පාරිභෝගිකත්වය ශුන්‍ය වෙනවා. ඉල්ලුම් නම් මෙතන පූර්ණ නම් වෙවි. සැපයුම් නම් මෙතන වේ පූර්ණ නම් වෙද්දී නිෂ්පාදකත්වය ශුන්‍ය වෙනවා. එහෙනම් මතක තියාගන්න පාරිභෝගිකත්වය ශුන්‍ය වෙන්න පුළුවන් අවස්ථාව පාරිභෝගිකත්වය ශුන්‍ය වෙන අවශ්‍ය කරන කොන්දේසිය තමයි. ඉල්ලුම් නම් මෙතන පූර්ණ නම් වෙවි. සැපයුම් නම් මෙතාවේ පූර්ණ නම් වෙවි. නිෂ්පාදකත්වය ශුන්‍ය වෙනවා. ඒ ටික ඔලේ තියාගන්න. හරි දැන් ඔයාලට කියනවා. භාණ්ඩ ඒකකයක් සඳහා
වේදපොලේ මිල තීරණයලා තියෙනවා 100ක්. හරි. මෙතන මිල මෙතන ප්‍රමාණ. 100ක සමතුලිත මිලක් පවතින කල්පිත තරංකාරී වෙනකොලක් උපකල්පනය කරන්න. දැන් සෑම වෙළඳපොලකම සැපියුම් වක්‍රයේ සෑම මිලකදීම නම්ම්‍ය තත්ත්වයේ සිට සැපියුම් වක්‍රයේ නම්ම්‍ය තත්ත්වයේ සිට හරි සැපියුම් වක්‍රයේ නම්ම්‍ය තත්ත්වයේ සිට සෑම මිලක අනම්ම්‍ය තත්ත්වයක් කරා. හරි මේක නම්ම්‍ය තත්ත්වයේ සිට මොන පැත්තට එනවද? අනම්ම්‍ය තත්ත්වයක් කරා වෙනස් වෙන බව. එහෙනම් මෙහෙට ගමන් කරන අනම්ම්‍ය තත්ත්වයක් කරා වෙනස් වෙනවා. වෙනස් වෙන බව සිතන්න. එහෙනම් එවැනි තත්ත්වයක් තුළ සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මිල 100යි නම් මිල වෙනසක් වෙන්නේ නැහැ කියන ඉල්ලුම් නම්‍යතා පූර්ණ නම්ය. එහෙනම් ඉල්ලුම් නම්‍යතා පූර්ණ නම්ය තත්ත්වයක් තුළ ඔයා දන්නවා පාරිභාවිතය ශුන්‍යයි. එහෙනම් පාරිභාවිතය ශුන්‍ය විදිහ ආර්ථික අතිරික්තයේ මුළු මුලින්ම සමන්විත වෙන්නේ නිෂ්පාදකයිත්වයෙන් විතරයි. ආර්ථික අතිරික්තයේ මුළු මුලින්ම සමන්විත වෙන්නේ නිෂ්පාදකයිත්වයෙන් විතරයි. එහෙනම් කලින් කෝ නිෂ්පාදකයිත්වය අපි නිෂ්පාදකයිත්වය හොයාගන්නවා. නිෂ්පාදක අතිරික්තය සමානයි මුළු අයභාරයෙන් අයින් කරන්න ඕන මුළු විචාල පිරිවෙන. මුළු අයභාරයෙන් අයින් කරන්න ඕන මුළු විචාල පිරිවෙන. මුළු අයභාරය හොයාගන්න මිල වැඩි කරන්න ඕන ප්‍රමාණය. මිල වැඩි කරන්න ඕන අලි ප්‍රමාණය. ඒතර අපිට හම්බ වෙන මුළු අයභාරය. ඉතින් අයින් කරන්න ඕන විචාල පිරිවෙන. විචාල පිරිය හොයාගන්න. සපේන ප්‍රමාණය දක්වා සැපියුම් වක්‍රයේ පල්ලෙහායින් තියෙන කොටස විචාල පිරිය කියලා හොයාගන්න. සපේන ප්‍රමාණය දක්වා සැපියුම් වක්‍රයට පල්ලෙහායින් තියෙන කොටස. එහෙනම් මේ බාර මුල් අවස්ථාව. මුල් අවස්ථාවේදී මිල 100යි. ප්‍රමාණය මම ගන්නම් මෙතන Q1 Q1. එහෙනම් මිල 100 Q1 වලින් වැඩි කරපුවා මේ තියෙන මුළු අයභාරය. මුළු අයභාරය. ඒ මුළු අයභාරයෙන් අයින් කරනවා මුළු විචාල පිරිවෙන. එහෙනම් මුළු විචාල පිරිය හොයාගන්න. සපේනවා Q1 ප්‍රමාණය. ඒ සපේන ප්‍රමාණය ඉඳලා යනවා සැපියුම් වක්‍රය හොයාගෙන. ඊට පල්ලෙහායින් තියෙන මේ කොටස මුළු විචාල පිරිවෙන. එහෙනම් මේ තියෙන සමස්ත මුළු අයභාරය මේ කොටස ගල්ලා අයින් කරපුවා නිෂ්පාදකයිත්වයේ මේ කොටස බාරපත් වෙනවා. නිෂ්පාදකයිත්වයේ මේ කොටස බාරපත් වෙනවා. මේ අවස්ථාවේ මැදදී පාරිභාවිතය ශුන්‍යයි. ඉල්ල පූර්ණ නම්‍යතාවයක් තියෙන නිසා. ඊට පස්සේ අපි ඕම ගියොත් මේවදී සැපියුම් වක්‍රයේ විතැන්වීමක් වෙනවා. හරි නම්‍ය තත්ත්වයෙන් අනම්‍ය තත්ත්වයක් දක්වා විතැන් වෙනවා. නම්‍ය තත්ත්වයෙන් අනම්‍ය තත්ත්වයක් දක්වා සැපියුම් වක්‍රයේ විතැන් වෙනවා. පාඩ පේනවා. කොහොද මුළු අයභාරය 100 වැඩි කිරීම Q2 මුළු අයභාරය. එකකින් අයින් කරන්න විචාල පිරිවෙන. කොහොද විචාල පිරිවෙන? විචාල පිරිය සපේන ප්‍රමාණය දක්වා සැපියුම් වක්‍රයේ පහළින් තියෙන කොටසේ වර්ගඵලය. දැන් සැපියුම් වක්‍රයේ මේක. එහෙනම් මේකට පහළින් තියෙන කොටස කියන්නේ මේ කොටස. එහෙනම් මේ සමස්ත කොටසේ මේ කැල කරලා අයින් කරපුවා දැන් අතිරික්තයේ මේ සමස්ත කොටස බාරපත් වෙනවා. එහෙනම් වාර පේනවා. මේ අවස්ථාවේදී නිෂ්පාදකයිත්වය වැඩි වෙනවා. නමුත් පාරිභාවිතය ශුන්‍ය වෙන නිසා හරි කලින් තිබ්බ පාරිභාවිතයම තමයි දැනුත් තියෙන ශුන්‍යයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන්. පාරිභාවිතය වෙනස් නොවේ. නමුත් නිෂ්පාදකයිත්වය වැඩි වේ. පාරිභාවිතය වෙනස් නොවේ. නමුත් නිෂ්පාදකයිත්වය වැඩි වේ. හරි. ප්‍රශ්න 10. ප්‍රශ්න 10. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වේදපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහතුරු උපසරණ පෙන්눔 කරයි. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වේදපොළ ඉල්ලුම් වක්‍ර ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහතුරු උපසරණ පෙන්눔 කරයි. වාට දෙනවා ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රය. දීලවයින් අහනවා වේදපොළේ සමතුලිත මිල P1 සිට P2 දක්වා ඉරැක්කේ. හරි. එතකොට මේ හා සමාන ප්‍රශ්න 3ක් මේකත් ඇතුළුව ප්‍රශ්න 3ක් 19 පේපරේ අහලා තියෙනවා. එතන මෙතන මිල රුපියල් මෙතන ප්‍රමාණ. ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රයේ මිල සමතුලිත මිල P1 ප්‍රමාණයක් දීලා නැහැ. මිල B වෙලා තියෙනවා P2 ලෙස. එතන එවැනි තත්ත්වයක් තුළ වල පේනවද? තනියම මම කියන්නේ තනියම මිල තීරණය වෙන්නේ නැහැ. හරි මම කලින් කිව්වා තනියම ළමෙක් හදන්න බෑ වගේ. මේක තනියම මිල තීරණය වෙන්නේ නැහැ. මිල තීරණය ඉල්ලුම් හා සැපයුම් බලවේගම. එහෙනම් මෙතන තියෙනවා සැපයුම් වක්‍රය. සරලව මෙතන තියෙන ඉල්ලුම් වක්‍රය. හරි ඉල්ලුම් වක්‍රයක්. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්නේ බලන්න. මිල P1 සිට P2 දක්වා ඉහළ යයි. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ඉහළ ගිහිල්ලා තියෙන්නේ.
ඉල්ලුම වැඩි වෙච්ච නිසා. එහෙනම් ඉල්ලුම වැඩි වෙන්නේ. ඉල්ලුම තීරණය කරන සාධක අතර මිල හැර අන්සාධක වෙනස් වෙච්ච නිසා. එහෙනම් බලන්න මොකක්ද උත්තරේ කියන්නේ? අපිට කියන උඩ සාමාන්‍ය භාණ්ඩයක් කියලා. ඒක ඉතාමත් වැදගත්. හයිලයිට් කරන්න උඩ සාමාන්‍ය භාණ්ඩ. හරි. මම ඉල්ලුම සිතේ පොඩ්ඩක් කියන්න. QD සමානයි ෆන්ක්ෂන් of px. එහෙනම් මිල වෙනස් වුණා කියලා ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ pn y t px nno px කියද්දී එතන තියෙනවා අනිකුත් භාණ්ඩ වල මිල. මිල ගණන් දෙකක් එතන කතා කරනවා. එකක් ආදේශක භාණ්ඩයේ මිල. අනිත් එක අනුපූරක භාණ්ඩයේ මිල. පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම කියන්නේ ඒක පැහැදිලිව අපි කියනවා පාරිභෝගික මුදල් ආදායම. පාරිභෝගික මුදල් ආදායම. කැමැත්ත අනාගත අපේක්ෂා යනුම් කරන සංඛ්‍යාව සහ වෙනස් සාධක. එනම් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතර වෙලා තියෙනවා. එහෙනම් මට මේ එක එක සාධකේ අරගෙන කියන්නේ ඉල්ලුම් වක්‍රයේ දකුණට විතර වෙන බලපාන සාධක මොනවද කියලා. ආදේශක භාණ්ඩයේ මිල මොනවා වෙන්න ඕනද? ඉල්ලුම් වක්‍රයේ දකුණට විතර වෙන්න. අපි හිතමු ආදේශකයේ කෝපි කියලා. ආදේශකයේ කෝපි. එහෙනම් කෝපි මිල මොනවා වුණොත් තේ ඉල්ලුම වෙනස් වෙන්නේ. තේ කියන්නේ සලකා බලන්න. කෝපි මිල වැඩි වුණොත් තමයි තේ ඉල්ලුම වැඩි වෙන්නේ. කෝපි මිල වැඩි වෙද්දී කෝපි අතර තේ වලට මාරු. එහෙනම් ආදේශක භාණ්ඩයේ මිල වැඩි වුණොත් තමයි සලකන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙන්නේ. භාණ්ඩයේ උත්තරයක් කියනවාද කියලා. අනුපූරක භාණ්ඩයේ මිල මොනවා වෙන්න ඕනද? සලකා බලන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙන්නේ. අනුපූරකේ අපි ගමු සීනි කියලා. සීනි මිල මොනවා වුණොත් තේ ඉල්ලුම වැඩි වෙන්නේ. සීනි මිල අඩු වෙන්නේ. සීනි මිල අඩු වුණොත් තමයි තේ ඉල්ලුම වැඩි වෙන්නේ. එහෙනම් අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙනවා. පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම ගැන කතා කරලා සලකා බලන්න ඕන අපි එහිදී මේ කතා කරන සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද කියලා. උඩ හැඳින්වීම තුල වල දෙනවා සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ. දැන් සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ගත්තොත් ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. ආදායමත් ඉල්ලුමත් අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය. ආදායම වැඩි වුණොත් ඉල්ලුම වැඩි වීමක්. ආදායම වැඩි වුණොත් ඉල්ලුම වැඩි වීමක්. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම වැඩි වෙන්න නම් ආදායම වැඩි වෙන්න. නමුත් බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් මේක ස්වභාවය වෙනස්. එනවා බලන්නවා ළමයි භාණ්ඩයේ සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩ. භාණ්ඩයේ සාමාන්‍ය උනත් බාල භාණ්ඩයක් උනත් හරි භාණ්ඩයේ සාමාන්‍ය භාණ්ඩයක් උනත් බාල භාණ්ඩයක් උනත් සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයේ ඉහසිට පහට බැවුම් වෙනවා. මොකද දෙකම ඉල්ලුම් නිතියට අනුකූල නිසා දෙකම මිලක් විනිමයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තියෙන නිසා ඉල්ලුම් වක්‍රයේ සිට පහට බැවීමක් වෙනවා. එතකොට ආදායම ගැන කතා කරද්දී බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායමත් ඉල්ලුමත් අතර තියෙන මොන සම්බන්ධයක්? ප්‍රතිලෝම සම්බන්ධතාව. එහෙනම් ආදායම වැඩි වීමක් වුණොත් ඉල්ලුම් වක්‍රයේ වමනිත යන්නීමක් වෙනවා. ඊට පස්සේ කැමැත්ත මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. අනාගතයේ මිල වැඩි වෙනවා කියලා අපේක්ෂාවක් වෙන්න ඕන. ගණන් කරන සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට පැහැදිලිව ප්‍රශ්න දෙනවා. මේක මොන භාණ්ඩයක්? සාමාන්‍ය භාණ්ඩ. එහෙනම් උත්තරේ එක ගන්න පුළුවන් පාරිභෝගික ආදායම ඉහළ ගිය විටදී එන ඉල්ලුම් වක්‍රයේ දකුණට විතර වෙලා තියෙනවා. පාරිභෝගික ආදායම ඉහළ ගිය විට